පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත මේ උතුම් ගාථා රත්නය ධම්මපද පාළියේ බාල වර්ගයටයි අයිති වෙන්නේ. චරන්ති බාලා දුම්මේදෝ අමිත්තේ නේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ සුප්පබුද්ධ කුට්ටි කියන මේ කුෂ්ඨ රෝගියා අරමුණු කරලා. ගාථා රත්නයේ සරල තේරුම තමයි දෙලොව වැඩ නොදත් අඥානයෝ යම් පව්කමක් කටුක විපාක ඇත්තේද පව්කම් කරමින් සතුරෙකු වැනි වූ ආත්මයෙන් යුක්තව හැසිරෙනවා කියලා. දෙලොව වැඩ දන්නේ නැති අඥාන පුජ්‍යලයා නිරන්තරයෙන් කරන්නේ අකුසල්මයි. ඒ අඥාන පුජ්‍යලයා තමන්ගේ මේ ආත්මය තමන්ටම සතුරෙක් බවට පත් කරගන්නවා. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුප්පබුද්ධ කුට්ටි කියන කුෂ්ඨ රෝගියාට බව සිහිපත් කළා. රජගහ නුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් හිටියා. ශරීරේ පුරාම කුෂ්ඨ හැදිලා. හැම වෙලාවෙම කහනවා. කහන බිබිලි වලින් දිය ගලනවා. ධර්මශාලාව ඇතුළට ඇවිල්ලා බණ අහන්න ඔහුට අවසර ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයි. නිතර නිතර භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහනවා. නමුත් ඇතුළට ඇවිල්ලා බණ අහන්න තරම් පිරිස අතර ඉඳගෙන බණ අහන්න තරම් අවස්ථාවක් නැහැ. පිරිස් කෙරවලි ඈත ඉඳගෙන එහෙම නැත්තම් ශාලාවෙන් පිටපැත්තේ ඉඳගෙන බණ අහනවා. මෙහෙම බණ අහලා නමුත් සුප්‍රබුද්ධ සෝවාන් වුණා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟින්ම වාඩි වෙලා හිටපු අයට සෝවාන් බව නොලැබුණත් බොහොම ඈතින් පිටින් ඉඳගෙන බණ අහපු සුප්‍රබුද්ධ සෝවාන් වුණා. සෝවාන් භාවයේ ලබාගත්ත දැන් ආර්ය ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් සංසාරයෙන් එතර යන්න අති උතුම් ආර්ය භාවය මුදුන්පත් කරගත්ත කියලා කියන්නේ අවශ්‍යතාවයේ තිබුණත් පිරිස අතර බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ඔහුට හැකියාවක් නැහැ. අනික් අය පිළිකුල් කරනවා. බණ අහන සියලු දෙනාම බුදුන් වැඳලා ගියාට පස්සේ අන්තිමට බුදුරජාණන් වහන්සේ ගාවට යන්න තීරණය කළා. මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ සුප්‍රබුද්ධව දැක්කා. දැකලා කල්පනා කළා මොහුගේ තරම විමසලා බලන්න ඕනේ කියලා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා සක්‍ර වේශයෙන්ම සුප්‍රබුද්ධට පෙනී හිටලා කිව්වා සුප්‍රබුද්ධ ඔබ හරි දුප්පත්. මනුස්ස ලෝකේ ඔබ මහා දිලින්දි. හැබැයි මට පුළුවන් ඔබේ දිලිඳු බව නැති කරන්න. මිනිස්සු පිළිකුල් කරන තරම් කුෂ්ඨ රෝගයකින් ඔබ පෙළෙනවා. මට පුළුවන් ඔබේ ලෙඩේ සනීප කරන්න. මිනිස්සු අතරට බය නැතුව යන්න පුළුවන් කෙනෙක් බවට පත් කරන්න. හැබැයි මම කියන දේට එකඟ වෙන්න ඕනේ. මම කියන දේ ඔබ කියන්න ඕනේ. ඒ වෙලාව ඇහුවා මොකද්ද කියලා. බුදුන් බුදුන් නොවේ කියාපන්. දහම් දහම් නොවේ කියාපන්. සංගුන් සංගුන් නොවේ කියාපන්. මේ වෙලාවේ සුප්‍රබුද්ධ ඇහුවා ඔබ කවුද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මම සක්‍ර දේවේන්ද්‍ර. සුප්‍රබුද්ධ සඳහන් කළා අන්ධ බාලයා නිර්ලජ්ජිතයා. ඔබ මට
මෙබන්දක් කීමට සුදුස්සෙක් වුණේ කොහොමද? ඔබ මම දුප්පත් දිලින්දෙක් කියලා කිව්වා. ඔබ හැබෑවටම මම දුප්පත් කියලා හිතනවද? මට මේ ලෝකේ ලෞකික ධනෙ නැති බව ඇත්ත. ඒ වුණාට ශ්‍රද්ධාව, සීලය, හිරිය, ඔත්තප්පය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව මේ දේවල් මං ගාව තියෙනවා. මේ සප්තාර්ය ධනෙන් මම පෝසත්. ලෞකික සම්පත් මට නැති වුණාට මේ සප්තාර්ය ධනෙ තියෙන නිසා මම මේ ලෝකෙ හුඟක් පෝසත් කෙනෙක්. අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ යමෙක් ළඟ සප්තාර්ය ධනෙ වෙද්ද ඔහු සක්විති රජෙක් වගේ කියලා. දිලිඳු බවක් නම් ඔහුට නෑ කියලා. සංසාරේ ඔහු දිලින්දෙක් නෙමෙයි. සුප්‍රබුද්ධ සඳහන් කළා මේ වාගේ උතුම් ධනයක් මං ගාව තියෙනවා. මං හරි උසස් පුද්ගලෙක් කියලා. ඉතින් පින්නතුනි මේ කරුණු ළඟ අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද? අපිත් සමහර වෙලාවට මේ ජීවිතේ නොඑක් දුෂ්කරතා ජය ගන්න අප්‍රමාණව වෙහෙසෙනවා. ලෞකික ජීවිතේ සුවපත් කරගන්න රෑ දවල් මහන්සි වෙනවා. අපි හරි දුප්පත්නේ නැති බැරි අයනේ අහිංසකයිනේ කියලා කල්පනා කරනවා. ඒ මේ කෙටි කාලයකට විතරයි. නමුත් මේ සඳහන් කරපු සප්තාර්ය ධනෙ ශ්‍රද්ධාව ඇති කරගන්න කවදාවත් මේ ලෞකික ලෝකේ අපිට ඕන වෙන මුදල් ඕන වෙන්නේ නැහැ. පන්සිල් ආරක්ෂා කරගන්න පොයට උපෝසත සිල් රකින්න අපෙන් කවුරුවත් සල්ලි ඉල්ලලා නැහැ. ඒ වගේම ලැජ්ජාව බය මොනවටද ලැජ්ජ වෙන්න ඕනේ? මේ ලෝකේ ලැජ්ජ වෙන්න ඕනේ අපිට ලොකු ගියක් නැති හින්දා නෙමෙයි. අපිට අලුත් ඇඳුම් නැති හින්දා නෙමෙයි. අපිට රං රිදී මුතු මාල නැති හින්දා නෙමෙයි. යන්න එන්න සැප වාහන නැති හින්දා නෙමෙයි. ප්‍රණීත කෑම වේලවල් නැති හින්දා නෙමෙයි. ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන හින්දා. හැම වෙලාවෙම පවට ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. බය වෙන්න ඕනේ කාටද එතකොට මේ ලෝකේ? සත්තු සර්පයන්ට, නයි පොළොංගුන්ට, විෂගෝර සත්තුන්ට, අනුකම්පාව දයාව නැති පව්කාර මිනිස්සුන්ට මේ අයට නෙමෙයි බය වෙන්න ඕනේ. පාපයට බය වෙන්න ඕනේ. පාපයට ලැජ්ජ වෙන්න ඕනේ. පාපයට බය වෙන්න ඕනේ. මෙතන හිරියොත්ප්ප කියලා සඳහන් කළේ ඒකටයි. මොකද ඒක තැනක සඳහන් කළා මේ ලෝකේ අපිට ඕන තරම් හතුරු ඉන්න පුළුවන්. ඒ හතුරට උනත් හදිසියේ සර්පයෙකුට නමුත් අලියෙකුට කොටියෙකුට සිංහයෙකුට නමුත් මට පහර දීලා අවශ්‍ය නම් මගේ මේ ජීවිතය විනාශ කරන්න පුළුවන්. නමුත් එතනින් එහාට ඒ අයට මට කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. නමුත් මං කරගත්ත පව් සමහර වෙලාවට මගේ මේ ජීවිතෙත් විනාශ කරනවා. මේ ජීවිතෙන් පස්සේ මගේ පරලෝ ජීවිතය ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරනවා. කිසිම හතුරෙකුට පුළුවන්කමක් නැහැ අපි නිරයට දාන්න. කරන්න පුළුවන් ලොකුම හතුරුකම ඇනලා හරි කපලා හරි මරලා දාන්න එක. නමුත් පවට යොමු වෙච්ච හිත අපි මෙලවින් පිට වුණාම අපායවල වල අනන්ත දුක් විඳිනවා. එහෙනම් හැබෑම හතුරා සංවර කරගන්න බැරි වෙච්ච හිත. ඒ නිසා තමයි පව් කළේ. එහෙනම් පව් කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වගේම පව් කරන්න බය වෙන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කළේ හිරියොත්ප්ප කියලා. සුත හොඳට බණ අහන්න ඕනේ. නිවැරදිව බණ අහන්න ඕනේ. නිවැරදි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. සංසාරේ පුරාම එහෙම වෙන්න නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා කියලා පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඡාග සහ ප්‍රඥා. දන් දෙන්න යෙදුනහම බොහොම සතුටු සිතින් අත්හැරපු සිතින්
දන් දෙන්න ඕනේ. අල්ලාගත්ත සිතින් දන් දුන්නාම ඒක අපි බලාපොරොත්තු වෙන තරම් උතුම් විපාක අපිට හම්බ වෙන්නේ නැහැ. අත්තරලම දෙන්න ඕනේ. මහ ලොකුවට දෙන්න අපිට නැති වෙන්න පුළුවන්. තියෙන ප්‍රමාණය සතුටින් අත්හැරලා දුන්නාම සඳහන් කළේ අල්පයක් ඇති කල්හි දුන් දාණය දහසින් ගුණ කරලයි විපාක දෙන්නේ කියලා. මම දුප්පත් කියලා දාන්නේ අඩු විපාකයක් නෑ. අවශ්‍ය ශ්‍රද්ධාව සීලය පෙරදරි කරගෙන දෙන එකයි. ඒකයි අපිට සමහර වෙලාවට අහන්න ලැබෙන්නේ කැකිරි ගෙඩි තිඹිරි ගෙඩි පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියපු දිව්‍යාංගනාව මහරහතන් වහන්සේලාට හම්බුණා කියලා. පෙර පුරුදු කරගත්ත පිංසිත හරියට තිබුණා. දෙන දේ අත්හැරලා සතුටින්ම දීලා තියෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා මට වෙන ලෞකික ධනෙ නැති වුණාට මං ළඟ සප්තාරේ ධනෙ තියෙනවා. මම මේ ලෝකේ ධනවත් වූ හඬමින් වැළපෙමින් බයෙන් මැරෙනකොට මම බොහොම සතුටින් ජීවිතෙන් සමුගන්න තරම් පොහොසත් කෙනෙක්. ඒ නිසා මම සක්විති රජෙක් වගේ. සුප්‍රබුද්ධ එහෙම සඳහන් කළා. උසස් ධනය යම්සේද මට ඒ උසස් ධන 7ම තියෙනවා. යම් ගැහැණියකට හෝ යම් පිරිමියෙකුට මෙකී ධනෙ තිබේ නම් ඒ ගැහැණියද ඒ පිරිමියාද දෙලින්දෙක් නෙමෙයි කියලා සඳහන් කරනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කෙලින්ම ගියේ බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා මේ කාරණාව සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඔහු දුප්පත් කියලා කියන්නේ මේ ලෝකේ කාටවත් බෑ. ඔහු ළඟ තියෙන තිසරණේ බින්දින්න සමතෙක් මේ ලෝකේ වෙන නැහැ කියලා. මොකද අපේ ලෞකික සරණාගමනේ ඕන වෙලාවක බින්දිලා යනවා. මරණයෙන් පස්සේ කොහොමත් ඒක අහෝසි වෙනවා. නමුත් සුප්‍රබුද්ධ ඒ తত্ত্বය ඉක්මවල ගිහිල්ලා නිසා සුප්‍රබුද්ධගේ සරණාගමනේ විනාශ කරන්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අපේ වගේ හදිසියේ තවත් නොයෙක් කරුණු ළඟ බින්දිලා යන සරණක් නෙමෙයි සුප්‍රබුද්ධට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව ලැබුවා. භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබලා තමන් පත්වෙච්ච ආර්ය භාවයේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරලා සතර අපායෙන් මිදුණ නිසා හරි ප්‍රීතියෙන් එයා ගෙදර යන්න පිටත් වුණා. සුප්‍රබුද්ධයන් ගෙදර යන්න පිටත් වුණා. නමුත් මගදී හදිසියේ එළදෙනක් යනලා සුප්‍රබුද්ධ මහ මග මෙරළ වැටුණා. මේ කාරණාව දැනගත්ත භික්ෂූන් වහන්සේලා මේ ගැන කරුණු කතා කරලා බුදුරජාණන් වහන්සේටත් කරුණු දක්වලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන ඇහුවා. ස්වාමීනි, සුප්‍රබුද්ධ බණහල යන ගමන් ගවදේනුවකගේ ප්‍රහාරයකට ලක් වෙලා මග මැරිලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකට හේතුව මොකද්ද? සුප්‍රබුද්ධ කොහේ ඉපදුනාද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සුප්‍රබුද්ධ මේ විදිහට මැරිච්ච පළවෙනි ආත්මෙ නෙමෙයි මේක. මීට කලිනුත් සුප්‍රබුද්ධ මෙහෙම මැරිලා තියෙනවා. මේ විදිහට සුප්‍රබුද්ධ ජීවිතෙන් අකාලේ සමු අරගෙන තියෙනවා. 100ක් ගණන් ආත්මවල අකාලේ මැරිලා තියෙනවා. සුප්‍රබුද්ධ විතරක් නෙමෙයි ඒ විදිහට ප්‍රහාරයට ලක් වෙලා මරණයට පත් වෙච්ච තවත් කීප දෙනෙක් ගැන අපේ ශාසනයේ සඳහන් කරනවා. එයින් එක්කෙනෙක් පුක්කුසාති මහරජුරු. තව එක්කෙනෙක් බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ සුඛ ප්‍රතිපදාවෙන්ම රහත් වෙච්ච උත්තමයන් වහන්සේ. ඊළඟට තම්බදාටික චෝර අනිත් එක්කෙනා සුප්‍රබුද්ධ කුට්ටි. මේ 4 දෙනාම මරණයට පත් වෙන්නේ එළදෙනක් යනලා. නමුත් එළදෙනක් නෙමෙයි ඒ මොහොතට එළදෙනකගේ වෙස් අරගන්න යක්ෂණියක්. මේකට කරුණ විමසුවාම අපි බුදුරජාණන් වහන්සේ අතීත හේතුවත් ගෙනහැර දැක්වුවා.
මේ 4 දෙනාම පෙර බොහොම ධනවත් සිටුවරු සිටු පුත්‍රයෝ. මේ 4 දෙනා දවසක් විනෝදයේ සඳහා උයනට යන්න තීරණය කළා. තනියමම ගිහිල්ලා මේ විනෝදයේ ඒ තරම් හොඳ නෑ කියලා හිතලා මේ අය කල්පනා කළා කාන්තාවක් එක්ක යන් කියලා. ඒ නිසා නගරයේ හිටපු වෛශ්‍යාවකට මුදල් ගෙවලා ඇඳුම් ආභරණ අරන් දීලා ඇය සතුටු කරවලා ඇය එක්ක උයනට ගියා. දහවල් කාලයේ සියලු දෙනාම ඇයත් එක්ක සතුටු වුණා. හවස නැවත නිවෙස් වලට යන්න සූදානම් වෙලා කෙනෙක් යෝජනා කළා මේ කාන්තාවයි අපි තනියම ඉන්නේ. අපි මෑට දුන්න මුදලුත් අරගෙන මෑට දුන්න ඇඳුම් ආභරණත් අරගෙන මෑ මරලා දාලා යන් කියලා. නමුත් මේ සාකච්ඡාව අර කාන්තාවට ඇහුණා. ඇය කල්පනා කළා මේ මොන තරම් පහත් මිනිස්සුද. දවස පුරාම මගෙන් සතුටු වෙලා දැන් මමත් මරන්නයි කල්පනාව. බේරෙන්න ක්‍රමයක් නැහැ. කමක් නැහැ. හැබැයි යක්ෂණියක් වෙලා ඇවිල්ලා මං කනවා මේ මිනිස්සු කියලා කල්පනා කළා. ඒ මොහොතේ අර මිනිස්සු ඇවිල්ලා ඇය මරලා දැම්මා. නමුත් බැඳි වෛරය දිගින් දිගටම තිබුණා. යක්ෂණියක් එන්නේ එළදෙනකගේ වෙස් අරගෙන ඇනලා යනවා. එතකොට මේ එළදෙන ඇනලා මේ අය මැරිච්ච පළවෙනි වතාව නෙමෙයි. තවත් නොඑක් ආත්ම පෙන්눔 කරලා ඇය මේ අය මේ වෛරය නිසා බිලිගන්න ඇති. හැබැයි ආපහු සැරයක් මෙතන කතා කරනවා වෛරය මොනතරම් භයානකද කියලා. ඇය ආත්ම ගණනාවකට එහා මේ අයත් එක්ක වෛර බැන්දා. නමුත් ඒ වෛරයේ දිගින් දිගටම තියෙනවා සංසිඳීමක් නැහැ. මොවුනුත් සංසාරේ බොහෝ ආත්මවල ඇගෙම්ම මරුම් කකා නමුත් බුද්ධාන්තරයක් ලබලා අති ශ්‍රේෂ්ඨ සසරින් මිදිච්ච ආර්යයන් වහන්සේලා බවට පත් වුණා. සමහර අය පුක්කුසාති මහරජුරු අනාගාමී වෙලා හිටියේ. එතකොට මේ යක්ෂණිය අනාගාමීන් වහන්සේ නමක් ඝාතනය කළා. බාහිය දාරුචීරියේ මහරහතන් වහන්සේ නම. ඇය ආනන්තරීය පාප කර්මයකුත් කරගත්තා. තඹදාටික චෝර ආර්ය තත්වයට ඇවිල්ලා හිටියේ නෑ. මේ ජීවිතෙත් ඔහු මරාගත්ත සරියුත් මහරහතන් වහන්සේට දන් දීලා ආපහු යන ගම. සුප්‍රබුද්ධ කුට්ටි සෝවාන් වෙලා භාග්‍යතුන් වහන්සේට ඒ බව සතුටින් ප්‍රකාශ කරලා නැවත ආපහු යන ගමන් නැවතත් ඇය විසින් මරාගත්තා. අනාගාමීන් වහන්සේ බඹලොව ඉපදෙනවා. මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. තඹදාටික චෝර අවසන් මොහොතේ සාරිපුත්තයන් වහන්සේට දුන්න දානය නිසා දෙව්ලොව ඉපදුනා. සුප්‍රබුද්ධ මේ ප්‍රහාරයෙන් අපවත් වෙලා තව්තිසාවෙම ඉපදුනා. නමුත් ආර්යයන් වහන්සේලා 3 දෙනෙකුයි තඹදාටික චෝරයි මරාපු යක්ෂණිය මේ මොහොතේ අවීචී පැහැෙනවා ඇති. වෛරයෙන් වෛරය කොයි තරම් භයානකද කියන කාරණාවත් ආපහු කියනවා. ඇයට ගොඩ වෙන්න තව මොන තරම් කාලයක් ගත වෙයිද කියන කාරණාව ධර්මානුකූලව කියන්න හරියටම කරුණු දක්වන්න බෑ. එහෙනම් මේ වාගේ භයානක පාපතර සිතුවිලි සංසාරේ අපිට කොච්චර අනර්ථයක් කරනවද? ඊළඟට පින්නතුනේ ඒකට තවත් කරුණක් මෙතන පැහැදිලි කරනවා. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියෙක් කොහෙද ඉපදුනේ කියලා අහපුවම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තව්තිසාවේ. නමුත් සුප්‍රබුද්ධට මේ වාගේ කුෂ්ඨ රෝගයක් හැදුනේ ඇයි කියන කාරණාව විමසුවහම නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ ඒ කරුණත් පැහැදිලි කරලා දුන්නා. පෙර භවයක තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දැකලා අප්‍රසාදයක් දක්වලා කාරලා කෙල ගහපු පාපයේ නිරයවල් වල ගෙවලා මනුස්ස ලෝකෙ ඉපදිලා මේ වාගේ පිළිකුල් රෝගයකින් පීඩා විඳිනවා කියලා. එහෙමනම් අකුසලයේ කියන එක අපි හොයාගෙන දිගින් දිගටම එනවා.
ධම්මපද පාළියේ තව තැනක කොහොමද සඳහන් කළේ? ගොනෙක් කරත්තේ ඇදගෙන යනකොට ගොනා තියෙන අඩියක් පිටිපස්සෙන් කරත්තේ රෝදිත් කරකිනවා. අපි මේ ලෝකේ කරගන්න කුසල්ද අකුසල්ද දෙකමත් අපි පිටිපස්සේ එනවා. ගුණාගේ පිටිපස්සෙන් කරත්ත රෝදි කරකිනවා වගේ අකුසලයක් අපි පස්සෙන් එනවා. අපි යන තැන අපේ සෙවණැල්ල එනවා වගේ කුසල කර්මයක් අපි පස්සෙන් එහෙම්ම එන බව භාග්‍යතුන් වහන්සේ ධම්මපද පාළියේ තව තැනක පැහැදිලි කළා. එමනම් පින්නතනි ගාථා රත්නයේ සරල තේරුම අපි සිහිපත් කළා. චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පල. දෙලොව වැඩ නොදකින අඥානයා පව්කමින් කටුක විපාක ඇත්තේ වේද. මෙලොව ගැන දන්නෙත් නැහැ, පරලොව ගැන දන්නෙත් නැහැ. ඉපදුනා වෙනුවට ඔහි ජීවත් වෙනවා. පව්කම්ම කරනවා. කුසල ධම්ම කරන්න කල්පනාවක් ඇත්තෙම නැහැ. හැම වෙලාවෙම ජීවිතේ පිරෙන්නේ අකුසලයෙන්මයි. ඇයි? ලැබිච්ච ශ්‍රේෂ්ඨ අවස්ථාව පිළිබඳව අවබෝධයක් නැහැ. ලැබුණ අවස්ථාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මේ උතුම් මනුස්ස ජීවිතය. අපි මනුස්ස වෙලා සංසාරේ ඕන තරම් ඉපදිලා තියෙනවා. නමුත් ඒ ජීවිතේ ඊටාම දුර්ලභයි කියලා දැනගත්තේ බුදුරජාණන් වහන්සේගෙන්. එකපාරක් මනුස්ස වෙනකොට ලක්ෂ ගණන් කෝටි ගණන් ආත්මවල තිරිසන් වුණා. ඒ තිරිසන් වෙනකොට පණුව වෙලා ඉපදුනා සීමාවක් නැහැ. මදුරුව වෙලා ඉපදිලා සීමාවක් නැහැ. මැස්ස කෝඳුරුව වෙලා ඉපදුනා සීමාවක් නැහැ. අලි කොටි වෙලා ඉපදුනා සීමාවක් නැහැ. අතපය හතරම නැති බඩගාගෙන යන සර්පයෝ වාගේ සත්තු වෙලා ඉපදුනා සීමාවක් නැහැ. අහවල් ආත්මික ඉපදිලා මම දුක් විඳලා නැහැ කියලා කියන්නේ මේ සංසාරේ කොහොමත් බෑ. අද දැක්කහම පිළිකුල් හිතෙන ඒ පිළිකුල්ම ජීවිතත් අපි ඕන තරම් ලබලා තියෙනවා. ඊටාම කලාතුරකින් තමයි මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ. එහෙම ජීවිතයක් ලැබිලත් ඒ ජීවිතයේ මිත්‍යා දෘෂ්ටික වෙලා නැවත නැවත පාපේම ගැලි අපි කොයි තරම් සතර පායවල වල උපදින්න ඇද්ද? බුදුරජාණන් වහන්සේ නිසාම බුද්ධාන්තරයක් නිසාම පෙර කරපු මහ කුසල කර්මයන් එකතු වෙලා කොයි කාලෙක හරි කරපු ප්‍රාර්ථනාවක් විපාක දීලා මේ මනුස්ස ජීවිතයේ සම්මා දිට්ඨිකව ලැබුණා. ඒ වෙනුවෙන් අපි මං හිතනවා ප්‍රාර්ථනා ගොනු කරන්න ඇති සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා. අද අපි දැනගන්න ඕනේ මේ වාගේ පින්කම් කරලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා. එහෙම ප්‍රාර්ථනා කරාම කවදා හරි නිවන හම්බෙන තුරු අපි මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින එකක් නෑ. සම්මා දිට්ඨිකත්වේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. පින්නතනි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ මේ මිනිස් හිතේ වැඩියෙන් උපදින්නේ අකුසල්. ඒක පෘථග්ජන චිත්තයාගේ හැටිමයි. ඒ වුණාට සමහර වෙලාවට මහ පුදුම හරි ලස්සන පිං සිතුවිලි අපේ හිතවල වරින් වර මතුවෙනවා. හැබැයි පිං සිතුවිලි මතු වුණාට ක්‍රියාත්මක වෙනව අඩුයි. සමහර අය ඒ උතුම් පිං සිතුවිලිත් එක්ක තමන්ගේ ජීවිතේ ගියත් තමන් නැත්තට නැති වුණත් තමන් දුප්පත් වුණත් කමක් නැහැ මේ පිංකම කරලා ඉවරුණාට පස්සේ කියලා හිතලා පිං කරන අයත් අපි අතරේ ඕන තරම් ඉන්නවා. බොහොම කුසල් රැස් කරගන්න ඕනේ නිසා සංසාරේ පිළිබඳව දැනගත්ත නිසා කුසලයට මඟ බොහොම විවර කරගන්න ඕන නිසා ලෞකිකත්වයේ අත්හැරලා යන්න උත්සාහ දරන වීරිය වඩපු අයත් අපි අතර නැතුව නෙමෙයි. නමුත් පින්නතුනි මේ කුණු කය මුල් කරගෙන වැඩියෙන් උපදින්නේ අප්‍රසන්න
අකුසල් සිත්මයි. සංසාරය ගැන හොඳටම දැනගත්තොත් දැන් සප්තාරේ ධනය ගැන සඳහන් කරනකොට සුත කියලා අපි සඳහන් කළා. සුතමය ධනය කියලා කිව්වේ මනාව ධර්ම ශ්‍රවණය කරලා මේ දැන් ලබා ගන්න මන අවබෝධය. හැමදාම බණ ඇහුවොත් නිතර නිතර හොඳට බණ ඇහුවොත් අපිට මේ සංසාරය ගැන ලොකු අවබෝධයක් එන්න පටන් ගන්නවා. ආන්ගේ අවබෝධය එනකොට මේ සසර කොච්චර භයානකද, මෙතෙක් මම කොච්චර දුක් විඳින්නේ නැද්ද, තව කී කාලයක් මේ සංසාරේ මම දුක් විඳීද කියන බය අපේ හිතට එනවා. ආන්ගේ බීතිය හිතට නැගෙනකොට අකුසලයෙන් අත් මිදලා කුසලයේ ඔස්සේම ගමන් කරන්න නිතරම හිතෙනවා. අපේ පින්නතුන්ට මතක ඇති මහා කප්පින මහරජුරුවන්ගේ කතාව. තුනුරුවන් ලෝකෙ පහළ වෙලා කියලා දැනගත්තාම මොනතරම් ප්‍රීතියටපත් වුණාද? තුනුරුවන් වෙනුවෙන් මොනතරම් ශ්‍රද්ධාවක් තිබුණාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා වෙලෙන්දන්ගෙන් දැනගත්තාම රජුරවන්ට කතා කරගන්නත් බැරුව ගියා. බුදුන් පහළ වුණා කියන වචනෙට කහවණු ලක්ෂයක් දුන්නා. රජුරුවන්ගේ දේවිය බුදුන් පහළ වුණා කියලා වෙලෙන්දන්ගෙන් අහගත්තාම අනෝජ දේවිය කහවණු ලක්ෂ 3ක් දුන්නා. රජුරුවත් තුනුරුවන් විශේෂෙහි ජීවිතේ පූජා කරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. ඒ බව දැනගත්ත අනෝජ දේවියත් ඇමතිවරුන්ගේ බිරින්දෑවරු ටිකත් තමන්ගේ ස්වාමියාත් ඇමතිවරුන්ගේ පාරම හොයාගෙන යන්න ගියා. බුද්ධෝත්පාදයේ පරම දුර්ලභයි. නමුත් ඒ දුර්ලභ වූ බුද්ධෝත්පාදයේ ඔබටත් මටත් ලැබිලා. යමක් කමක් අවබෝධ වෙන වයසේ බුද්ධාන්තරයකයි ඉපදුනේ කියන කාරණාව දැනුණාම මහා කප්පින රජුරවන්ට හිතුණ දේ අපිට නොහිතුනේ ඇයි කියන පුදුමයයි තියෙන්නේ. එහෙනම් රජුරෝ සංසාරේ ගැන දැනගෙන හිතලා තිබුණ තරම් මේ පංචකාම ලෝකෙ ගැන අපිට තාම එච්චර හිතලා නැති නිසායි එහෙම වෙන්නේ. මේ පංචකාමයේම සැපයි කියලා අපිට හිතුණ මිසක් මේකෙන් මිදුනහම ඊට වඩා ලොකු සැපයක් ඇති කියලා කල්පනා කරන්න තවම පෙළඹුණේ නැති නිසායි එහෙම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්හරින්න. හැබැයි මේ ශාසනයේ හැටි අත්හරින්න ලැබෙනවා. හැබැයි අත්හරින්න ලැබෙනවා කියලා කියහම ලබන්න හිතාගෙන අත්හැරියොත් ඒක වෙන්නේ නැහැ. එපාම කියලා අත්හැරලම දාන්න ඕනේ. එතකොට අපි බලාපොරොත්තු වුණාට වැඩි ලැබෙන්න පටන් ගන්නවා. ආන් ඒකටයි මනාව සිල් ආරක්ෂා කරන්නේ. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ ප්‍රාණඝාතය කරන එක සදහටම අත්හැරිය කියන එකයි. ප්‍රාණඝාතයෙන් මිදුන මට ඊළඟට නිවන් දකින්න තුරු ලැබෙන්නේ දීර්ඝායුෂය. හොරකම අත්හැරපු මට නිවන් දකින්න තුරු මේ සංසාරේ මගේ දේවල් හොරා ගන්න එන්නේ නැහැ කවුරුවත්. මගේ දේවල් මංකොල්ල කන්න ලෑස්ති වෙන්නේ නැහැ කවුරුවත්. ගින්නට, හුළඟට, වැස්සට, රජවරුන්ටවත් මගේ සම්පත් විනාශ කරන්නවත් පැහැර ගන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ තුල තියෙන පුදුම ආරක්ෂාවක්. අද හොර හතුරුයි කියලා සමහර වෙලාවට gedara දාලා ඉන්න බැරි වෙන අය ඕන තරම් ඉන්නවා. බණක් තියෙනවා, පින්කමක් තියෙනවා, දානයක් තියෙනවා. gedara අය ඔක්කොම දොරවල් වහලා පින්කමට යන්න බයයි. පිරිසක් යනවා, පිරිසක් ඉන්නවා හොර හතුරු වෙන්න පුළුවන්. අපේ දේවල් නැති වෙන්නේ සංසාරේ අපි අනුන්ගේ දේවල් වලට එහෙම කරලා තියෙන නිසා. මේ ජීවිතේ එහෙම නොකරනද උත්සාහ කරගත්තාම අනාගත ජීවිත කෝටි ගණන් අපේ ධනෙට අත තියන්න කවුරුවත් වෙන්නේ නැහැ. එදාට තවත් පිටින් කෙනෙක් හරි ඒක රැකලා දෙනවා මිසක් ඒක අරන් යන්න කාටවත් උදව් කරලා නැහැ. වැරදි කාමසේවණයෙන් මිදුනහම අපිත් රැකෙනවා, අපේ දරුවොත් රැකෙනවා, අපේ බිරින්දෑවරුත් රැකෙනවා. ඒක වෙනම
දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ ගැඹුරු මාතෘකාවක්. බොරු කියලා කවුරුවත් රවට්ටන්නේ නැති අය කවදාවත් කාටවත් රවටන්න බැරුව යනවා. භාග්‍යතුන් වහන්සේක තැනක දේශනා කළේ මේ ලෝකේ 4 දෙනෙක් දිනන්න කාරණා 4ක් පාවිච්චි කරන්න ඕනේ කියලා. එතන සඳහන් කළා ක්‍රෝධ කරන අය දිනන්න මෛත්‍රියම පාවිච්චි කරන්න ඕනේ. අසත්පුරුෂයා දිනන්න සත්පුරුෂයෙක්ම වෙන්න ඕනේ. ලෝභී මසුරු පුද්ගලයා දිනන්න දානපතියෙක්ම වෙන්න ඕනේ. ඒ වගේම බොරු කියන පුද්ගලයා දිනන්න සත්‍යවාදීක්ම වෙන්න ඕනේ. මට එක බොරුවක් කියහම මන් දෙකක් කියනවා නම් එකපාරක් මම රවට්ටහම දෙපාරක් ඔහු රවට්ටන්න මං කටයුතු කරනවා නම් මම දිනලා නෙමෙයි තියෙන්නේ. මම හුඟක් පෙරදිලයි තියෙන්නේ. එමනම් මෙතන සඳහන් කළේ මේ බාලයාගේ හැටි. මේ දේවල් බාල ලක්ෂණ. යම් කෙනෙකුට තාමත් පන්සිල් ආරක්ෂා කරන්න බැරි වුණා නම් ඔහු තාමත් බාල කියන තැන තමයි ඉන්නේ. හැබැයි බාල කියන වචනෙට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා කවදාවත් ප්‍රශංසා කරලා නැහැ. සතුට ප්‍රකාශ කරලා නැහැ. ප්‍රඥාවන්තයෙක් වෙන්නයි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේලාගේ අවවාදය. මේ ජීවිතේ ලැබුවේ පෙර අප්‍රමාණව පින් කරපු නිසා කියලා අපි මුලින් සිහිපත් කළා. හැබැයි තව විදිහක කියන්න ඕනේ බොහොම පින් කරලා කියලා කීවට ඒ තරම්ම ලොකු පින් කරලා නැති බව තේරෙනවා කියලා. මේ ලෝකේ ඉන්න සමහර අයට පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඒ ශක්තිවන්තයන්ට තරම් අපිට ශක්තිය නැත්තේ ඒගොල්ලෝ කරපු තරම් පින් අපි කරලා නැති හින්දා. සමහර අයගේ රූපය හිතාගන්න බැරි තරම් ලස්සනයි. අතීතේ සමහර අය පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා මනුස්ස ලෝකේ හිටපු සමහර කාන්තාවන්ගේ ඇඟෙන් රැස් විහිදෙනවා කියලා. නමුත් අපිට එහෙම නැත්තේ ඒගොල්ලෝ පින් කරපු තරම් අපි පින් කරලා නැති හින්දා. එහෙනම් ඒ තරම් ධනෙ නැහැ, ඒ තරම් ශක්තිය නැහැ, ඒ තරම් ලස්සන නැහැ. එහෙම බලහම අපි එච්චරම පින් කරලා නැහැ කියලා හිතෙනවා. එතකොට මේ ලැබිලා තියෙන අවස්ථාව නමුත් මෙතෙක් කරගන්න බැරි වෙලා තියෙන ඒ කුසල ධර්මයන් රැස් කරගන්න හම්බ වෙලා තියෙන උතුම් අවස්ථාවක්. මේ ජීවිතෙත් ඒ හිගපාඩු තියෙනවා නම් මේ ජීවිතෙත් ඒ දේවල් වෙනුවෙන් යම් පසුබට වීම කනස්සල්ලවල් තියෙනවා නම් උත්සාහ කරන්න ඕනේ අය කවදාවත් එහෙම ජීවිතයක් නොලබන්න මේ අවස්ථාවෙන් මම වැඩ කරනවා කියලා හිතන්න. බොහොම පිං තියෙනවා කියලා කීවට ඊළඟ මොහොතේ මරණය සිද්ධ වෙන්න කොහොම තීරණය වෙලාද කියලා අපි දන්නේ නැහැ. අනුන්ට ගහලා මරපු නිසා කවුරු හරි අපි ගහලා මරන්නත් පුළුවන්. කවුරු හරි අපි ඇනලා මරන්නත් පුළුවන්. කවුරු හරි අපි කපලා මරන්නත් පුළුවන්. මොන වාගේ ඉරණමකින් මේ ජීවිතයේ අවසානයේ තීරණය වෙයිද කියන කාරණාව අපි කවුරුවත්ම දන්නේ නැහැ. ඒ හේතුව පෙර කරපු කර්මයේ තරම් අපි ළඟ තව තියෙන නිසා. හැබැයි ලෙඩෙක් සනීප කරන්න බෙහෙත් දෙනවා මිසක් බෙහෙත් නොදී ඉඳලා බෑ. එයා සනීප කරන්න ලෙඩේට ප්‍රත්‍යක්ෂ බෙහෙත්ම තමයි දෙන්නත් ඕනේ. නොගැලපෙන බෙහෙත් දීලා සනීප කරන්නත් බෑ. එහෙනම් සංසාරේ එහෙම කල්පනා කරලා බලහම අපිත් හරියට බෙහෙත් හම්බෙලා නැති ලෙඩ. තාම සංසාරේ සුවපත් නැහැ. නිවන් දකින්න තුරු කැමැති ආකාරයෙන් මේ ගමන යන්න නම් ඒ සඳහා අවශ්‍ය බෙහෙත්ම අපිත් පාවිච්චි කරන්න වෙනවා. පෙර කරපු කර්ම වලට ඒ වගේ සසර ගැලවෙන්න නම් ඒකට ප්‍රතිකර්ම කරන්නම ඕනේ. ප්‍රතිකර්ම නොකර කවදාවත් සනීප වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රතිකර්මත් දේශනා කරලා පෙර කර්ම වලින් බේරෙන්න මේ ජීවිතේ දස කුසල කර්ම රැස් කරන්න කිව්වා. දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්න කිව්වා. මනාව කුසල් වඩන්න දේශනා කළා. ඒක තමයි සසරට අපිට තියෙන ප්‍රතිකර්මය. රෝගියෙකුට
බෙහෙත් දෙන්න ලෙඩේ සනීප වෙනවා වගේ මෙවන් උතුම් ජීවිත ලබාගෙන බුද්ධාන්තරයකින් කරුණ දැනගෙන මනා ප්‍රතිකර්ම කරාම ඉක්මනට සංසාරي අපිත් සුවපත් වෙනවා. එතකොට මේ ගාථා රත්නයෙන් එවන් උතුම් කරුණු රාශියක් අපිට කියනවා. පව් කරමින් හැසිරෙන පුජ්‍යලයා තමන්ගේ ආත්මය තමන්ටම හතුරෙක් බවට පත් කරගන්නවා. කරුණු කාරණා නොදන්න හැම කෙනෙක්ම ගත වෙන මොහොතක් පාස කරන්නේ ඒකයි. මගේ කටින් පිට වෙන එක බොරු වචනයක් ගානේ මට කොයි තරම් කාලයක් සංසාරේ විපාක විඳින්න වෙයිද? මේ බොරුවෙන් මං අපායට යනවා නම්, මේ බොරුවෙන් මගේ සංසාරේ අඳුරු වෙනවා නම්, ඒක මම නොකර ඉන්න එක තමයි වටින්නේ. ලිපට අත දැම්මහම පිච්චෙන බව දන්න නිසා කවුරුවත් ලිපට අත දාන්න පෙළඹෙන්නේ නැහැ මොන අපහසුතාවයේ තිබුණත්. කොයිතරම් සීතලෙන් ගැහිමින් හිටියත් ලිපට අත දාන්න යන්නේ නැහැ කවුරුවත්. රත්තරන් මාළේ ලිපේ වැටිලා පිච්චෙනවා දැක්කත් අත දාලා ඒක ගන්න යන්නේ නැහැ කවුරුවත්. ඒ මොහොතේම පිච්චිලා විපාක හම්බ වෙන හින්දා. ඒ වුණාට මිනිස්සුන්ට අකුසල් කරන්න එපා කියලා කියහම කොච්චර එපා කීවත් ඒකමයි කරන්නේ. මොන තරම් බණ අහන රටක්ද? කොයි තරම් බණ ඇහුවත් තාම පන්සිල්වත් හදාගන්න බැරි වුණේ මේ මොහොතේ පිච්චෙන්නේ නැහැ. ඒ නිසා ඒක වැඩි දැනෙන්නේ නැහැ. හැබැයි අර ලිපට අත දාහම පිච්චෙන එක සැපයි. නිරේ ගිනි දැල් ඊට වඩා බොහොම භයානකයි කියන අවස්ථා බුදුරජාණන් වහන්සේ ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා. අන්න ඒ නිසා පින්නතුනි මේ කරුණු කාරණා අපි මනාව දැනගන්න ඕනේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යමක් දාද මට විපාක දෙන්නේ ඒ පෙර මම රැස් කරගත්ත දෙයක් මිසක් වෙන කවුරුවත් මට රැස් කරවලා දුන්න දෙයක් නන් නෙමෙයි. මමම කරගත්ත දෙයක්. ඒ නිසා තව තවත් කරන්නේ අනාගතයේ විපාක විඳින්න දේවල් නම් අපේ අනාගත ජීවිතයේ ඒ තරම් සුබදායී බව පේන්නේ නැහැ. අනාගතයේ සුවපත් කරගන්න නම් මෙතෙක් නොලැබිච්ච දේවල් ලබන්න නම් මීට වඩා සතුටින් ඉදිරියට යන්න නම් සසර දුක කෙරවල කරගන්න නම් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා පැහැදිලි කරපු මාර්ගයට එළඹෙන්නම වෙනවා. ඒ මගට නොපැමිණිච්ච කිසිම පුජ්‍යලයකට මරණ මංචකයේ සුවපත් කරගන්නත් බැරුව යයි කියන කාරණාව විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා හෙටට කල් තියන්නේ නැතුව අදම කුසලයට එළඹෙන එක ප්‍රඥාවන්තයාගේ උතුම් ගතියයි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් උතුම් බුද්ධාන්තරයක් ලැබිලා තියෙන මොහොතේ පාපයෙන් වැළකීලා කුසලයෙන් පිරීලා අඬනවා වෙනුවට hina වෙලා මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න මේ පින්නතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.